now live at 10:30. ආයුබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති වාර්තාකරණය. දවස උණුසුම් කළ පුවත් රසත් සමගින් අදත් සූදානම් live at 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළු 25 දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට. ගායක අමල් පෙරේරාත් ඒ අතර. ජනපති සහ අගමැති මාලදිවයින් ජනපති හමු වෙති. හිටපු ජනපති දමිළ මාධ්‍යවේදීන් හමු වෙයි. හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් යළි සේවයට. රේගු වර්ජනය අවසන්. ඔබේ බැංකු කාඩ් පත ATM වංචාකරුවන්ට හසුවීමට පෙර. අපි කාඩ් එකක් යන්ත්‍රයකට ඇතුල් කරන ඉස්සරින් පොඩක් අපි පරීක්ෂාකාරීව බලන්න වෙනවා. මද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය කියලා කියන්නේ අපේ රට වනසන එකිනෙකට සම්බන්ධ ව්‍යසනයන් දෙකක්. අද පාතාලයත් මුළු රටත් හෙල්ලූ පුවතක් ඒ බව යළි තහවුරු කළා. පාතාලයත් මත්ජාවාරමත් මෙහෙය වූ ප්‍රබලයින් පිරිසක් අද ඩුබායිවලදී පොලිසියට කොටු වුණා. මේ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි ජනප්‍රිය ගායන ශිල්පියෙක් ඔහුගේ පුත්‍රයා සහ රංගන ශිල්පියෙකුත් අත්අඩංගුවට පත් වුණා. මේ ඡායාරූපවල ඉන්නේ පාතාල කල්ලි නායකයෙක් බව කියන මාකඳුරේ මදුෂ්. මොහුගේ අලුත් ඡායාරූපයක් අද මාධ්‍යයට ආවා. ඒ ඔහු ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සමග මාකඳුරේ මදුෂ්ගේ දෙවෙනි බිරිඳගේ 12 හැවිරිදි පුත්‍රයාගේ උපන්දින සාදය ඩුබායි සුපිරි හෝටලයක පවත්වන අතරතුර තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තියෙන්නේ. ඒ සාදයට සහභාගී වෙලා හිටපු මදුෂ්ගේ සමීපතමින් වන කෙසෙල්වත්තේ දිනුක සහ කංජිපාන් ඉම්රාන් නැමැත්තාත් අත්අඩංගුවට අරගෙන. ඒ අනුව අලුත්කඩේ ප්‍රදේශයේ පුද්ගලයන් 10 දෙනෙක් මදුෂ්ගේ 12 හැවිරිදි පුත්‍රයා මෙන්ම මදුෂ්ගේ දෙවෙනි විවාහයේ බිරිඳත් අත්අඩංගුවට ගත් අය අතර සිටින බවට සඳහන්. ඊට අමතරව මෙරට ප්‍රධාන පෙළේ ගායන ශිල්පියෙක් වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමල් පෙරේරා මෙන්ම ටෙලිනාට්‍ය නළුවෙකු රයන් වෑන් රෝයන් නැමැත්තාද ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට අරන්. ඔවුන් තිදෙනා එම උපන්දින සාදයට ගීත ගායනා කිරීමට ගොස් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. අදාළ සාදයේදී කොකේන් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙති භාවිත කිරීම අත්අඩංගුවට පත්වුණු අයට එල්ලවන ප්‍රධානතම චෝදනාවයි. මෙරටදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වඩා වැඩියෙන් කිසියම් පුද්ගලයෙක් සතුව තිබීම සම්බන්ධයෙන් වරදකරු වුණොත් මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනවා. ඩුබායි සාදයේදී අත්අඩංගුවටගත් මදුෂ් ඇතුළු පිරිසට එරට පොලිසිය මගින් කුමන චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද යන්න මෙතෙක් වාර්තා වී නැහැ. පසුගිය කාලයේ මෙරට සිදුවුණු අපරාධ රැසක් සම්බන්ධයෙන් නම් මාකඳුරේ මදුෂ් නැමැත්තාට චෝදනා එල්ල වුණා. විදේශගතව සිටින පුද්ගලයෙකු ජාත්‍යන්තර වශයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කළ යුතුයි. එවැන්නක් නිකුත් කළ හැක්කේ යම්කිසි පුද්ගලයෙක් මෙරට අධිකරණයකින් වරදකරු වූහොත් පමණයි. ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත හැකි ලෙස රතු නිවේදන නිකුත් කර ඇති අය අතර කොස්ගොඩ සුජී නැමැත්තා ඇතුළු පිරිසක් සිටියත් මාකඳුරේ මදුෂ් තවමත් අධිකරණයකින් වරදකරුවෙකු වී නැති නිසා ඔහුගේ නම රතු නිවේදනයේ සඳහන් වන්නේ නැහැ. ඒ නිසාම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිල් නිවේදනයකුත් නිකුත් කර තිබුණා. නිල් නිවේදනයක් නිකුත් කළ විට කිසියම් රටක සිටින අවශ්‍ය පුද්ගලයෙකුගේ තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දුන්නත් ඔහුව එරටට ගොස් අත්අඩංගුවට ගන්න හැකියාවක් ශ්‍රී ලංකාවට නැහැ. මේ අනුව අපරාධ රැසකට අවශ්‍ය බව කියන මාකඳුරේ මදුෂ් නැමැත්තාට මෙරට නීතියට අනුව දඬුවම් ලබා දීමට නම් රාජතාන්ත්‍රික වශයෙන් මැදිහත් වී ඔහු ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තවමත් ප්‍රශ්නාර්ථයක්. ඒ අපි ඔබට කිව්වේ මෙරට මත්කුඩු ජාවාරම් සහ පාතාලය මෙහෙයවපු කෙනෙක් ගැන සහ තවත් පිරිසක් ගැන කතාවක්. දැන් අපි ඔබට කියන්න යන්නෙත් එවැනි මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු. මේ වසරේ මෙරටදී සොයාගත් වැඩිම හෙරොයින් තොගය සිය බහරයට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද හැකි වුණා.
අද දින උදෑසන වැල්ලවත්ත ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග හෙරොයින් කිලෝ 10ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් කරුණුවල ප්‍රතිඵලයක් හැටියට පිළියන්දල ප්‍රදේශයේ නැවතත් නිවසකදී කරන ලද වැටලීමකදී තවත් සැකකරුවෙකුත් සමග හෙරොයින් කිලෝ 100ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේදී කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය ග්‍රහණයයි අද දින මේ ආකාරයට මේ නිලධාරීන් ග්‍රහණය කොට තිබෙන්නේ. බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් එම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට මේ වෙනකොට අනාවරණය වෙලා. මේ අතර පසුගිය 22 වෙනිදා හෙරොයින් කිලෝ 96ක් සිය භාරයට ගන්න පොලිස් විශේෂ කාර්යබලකායට හැකි වුණා. මේ වෙනකොට මේ අවුරුද්දේ ගත වූ දවස් 36 ඇතුළත හෙරොයින් කිලෝ 250කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගන්න මෙරට ආරක්ෂක අංශවලට ඒ අනුව හැකි වෙලා තිබෙනවා. මේ වසර සඳහා වන රජයේ වියදම් ඇතුළත් අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණා. මුදල් ඇමතිතුමා වෙනුවෙන් එය ඉදිරිපත් කළේ සභානායක ලක්ෂ්මන් කිරියැල්ල මහතායි. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2312ක්. මේ අතර අද පාර්ලිමේන්තුවේදී පසුගිය ආණ්ඩුවේදී සිදු වූ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳවත් විවාදයට ගැනුණා. අපි ළඟදී සම්මත කරගත පාර්ලිමේන්තුවට ගෙනාවා චර්යා ධර්ම මූලධර්ම පද්ධතියකුත් පාර්ලිමේන්තුවට ගෙනාවා. මම ඒකේ සඳහන් කරනවා 4 වෙනි කොටසේ මහජන බැඳියාවන් ආරක්ෂා වන පරිදි එසේ ඇතිවන යම් ගැටීමක් निराකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි කියලා. මතක තියාගන්න ඇමතුමා මහ බැංකුවේ බැඳුම් කර වංචාවෙන් ආවස්තික පාඩුව බිලියන 1000කට වැඩි. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම තමුන්නාන්සේලාට කිව්වා තමුන්නාන්සේලා ගුවන් යානා ඇනවුම් කරපු එක අවලංගු කරා. කැබිනට් තීරණයක් නැහැ. චරිත රත්වත්තේ මහත්තයාගේ SMS එකට මේක අවලංගු කරයි කියලා මම කියනවා. එහෙම වෙලා නැත්නම් මම්මගේ මන්ත්‍රීකමෙන් අයින් වෙනවා. ඉතින් මම කියන්න හදන්නේ ඔබතුමා ඕක තර්ක කරන්න ආවොත් ඕක තර්ක කරන්න ආවොත් ඒවත් කතා කරන්න වෙනවා. කතා කරන්නකෝ. ඇයි ඔබතුමා වැරදි කාර්යය නිවැරදි කරන්න හදන්නේ? ඒ නැච්චරයි. හරි. මම ඒක ඉල්ලස් කරගන්න. හරි මම ඒක ඉල්ලස් කරගන්නවා. Okay, I'm sorry. 2018 7/23 වෙනි දිනට මන්දණ්ඩනයේ නියම වී ඇති සිරකරුවන් 376යි. අද ඒ අයට වෙන දෙයක් ගැන හිතා ගන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ එක්කෝ අපිව මරලා දාන්න, එක්කෝ අපිව එල්ලන්න. දෙකෙන් එකක්. දැන් ඔබතුමා කියපු එකෙන් කොයි එක කරනවටද වඩාත් කැමති? මත්ද්‍රව්‍ය වලට අදාළ වෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමා හදනකොට ඇයි මේක තවත් ප්‍රමාද වෙන්නේ? කවුද මේක පිටිපස්සේ ඉන්නේ මේ මරණ දඬුවම ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වීම නතර කරන්න? ඒ නම් ලැයිස්තුවම අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තිබුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ලංකාවේ ඔබතුමිය කිව්වනේ අමත්මි කිව්වා ෆයිල්ස් යවුවයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒක නිර්දේශ ආපහු ලැබිලා නැද්ද? නෑ. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පුළුල් සහයෝගයකින් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවත් මාලදීවයිනත් අද එකගතාවකට පැමිණියා. ඒ අද දෙරටේ නායකයින් හමු වූ අවස්ථාවේදී. 71වෙනි ජාතික දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණ මාලදීවීන් ජනාධිපති ඉබ්‍රහීම් මොහමඩ් සෝලි මහතා වෙනුවෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. මේ එහිදී මාලදීවීන් ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමුණු හමුදා උත්තමාචාර්යයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුත් මේ අවස්ථාවට සහභාගී වුණා. පසුව දෙරට නායකයින් අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ එම සාකච්ඡාවේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙලේදී සහයෝගයකින් කටයුතු කිරීමට දෙරට නායකයින් එකඟ වූ බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙල හා කැපවීම මාලදීවීන් ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා. මේ අතර මාලදීවීන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. 18වැනි ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ හුදෙක් තමන්ට නැවත වතාවක් තරඟ කිරීමේ අදහසින් නොවන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ අද විජේරාම නිවසේදී දමිළ මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී.
මේ හදිසියකට කන්ස්ටිටියුෂන් එක හදන්න බෑනේ. 19th amendment අපිට ගහන්න ඉලෙක්ෂන් එකට ඉස්සෙල්ලා දැම්මා. ඊට කලින් අර 18th amendment දෙමනේ ඇති. ඔයි. අද හදිසියකට ඒක හරියට ඇදුවනේ GLP නිසා. මම 18th amendment එකත් ඔස්සේ මට කන්ටෙස්ට් කරන්න ඕන කමට නෙවෙයි හැදුවේ. දැන් බලන්න මම වැඩ කරාට පස්සේ ජැෆ්නවල north east මට කියන්න මෙන්න මේ ප්‍රොජෙක්ට් එක අලුතෙන් හැදිලා තියෙනවා කියලා. මට ඊයේ ප්‍රෙසිඩන්ට් නෙවෙයි නෑනේ කිව්වේ. අන්තිම අවුරුදු 4 විතර අපි හරියට කරලා දෙනවා කියලා කිව්වේ. කොහොමද මම ඉස්සරහ කිව්වේ? ඔව් ඉතින් මගේ ඉස්සරහත් කිව්වා. මම ගිහින් කිව්වා එතුමාට මේ හතර වටේටම ගැව්වා නේද කියලා. රනිල් ළඟ තියාගෙන කිව්වා. රනිල් මෙහෙම තියාගෙන මම කිව්වා. සාමාන්‍ය ඒ කාලේ මම කිව්වා දැන් මේ හිරකරුවන් නිදාස් කරන එක ඔබ අනාවශ්‍ය විදිහට කරන්න යනවද නෑ අපි එදා ඉඳන්ම කිව්වේ එදා එහෙම කිව්වා දැන් දවස් 51ක් තිබුණා. ඒ කාලය ඇතුළේ ඔයගොල්ලන්ට ඒක කරන්න බැරි වුණේ. ඒ කාලේ බලයක් නෑනේ. උසාවියෙන් තහනම් කරානේ. ඉතින් මම රිලීස් කරේ 19500ක්. ඒ රිලීස් කරපු එක ගැන කතා කරන්නේ නෑ. ඒක කියන්නේ නෑ. ඔයාලා ඒක වාලා මේක බැරි වුණේ මොකදද කියලා ඔයා අහන්නේ. නෑ ඒක වල්ලීවේ. දැන් අත් වශයෙන්ම TN එකට විරුද්ධ පක්ෂින්නත් බෑනේ. එයාලා ප්‍රසිද්ධිය කියනෝනේ එයාලා ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියලා. එතුමාලත් ඉන්නවා ප්‍රෙසිඩන්ට් එක. ප්‍රෙසිඩන්ට් ආණ්ඩුවේ ඉන්නවා. නෑ අපි ප්‍රෙසිඩන්ට් එක නෑ. අපි මේ පක්ෂයේ ඉන්නවා. ඒක වෙනම කතාවක්. අපි විරුද්ධ වෙන්න ඕන තැන් වලදී විරුද්ධ වෙනවා. එතකොට ප්‍රෙසිඩන්ට් දැන් ඇවිල්ලා ඉන්නවා විපක්ෂයට. පක්ෂයට ඇවිල්ලා නෑනේ. දැන් ඊයේ ගැහුවානේ UMP එකටත් ගැහුවා. අපේ ආණ්ඩුවටත් ගැහුවා. එයා හිටපු ආණ්ඩුව. දැන් ඔබතුමන්ලා කිව්වනේ මෙම්බර්ෂිප් එක පොහොට්ටුවෙන් ගත්තේ නැහැ කියලා. දැන් ඇත්ත ගත්තේ නැහැ. දැන් සෝෂල් මීඩියා වලින් අපි දැක්කා සාමාන්‍යයෙන්. ඉතින් අර ඒ ඇප්ලිකේෂන් දැක්කද කාඩ් එක නැහැ. නෑ. තිබුණා කාඩ් එකක් තිබුණා. පිස්සුද ළමයි. පොඩියට තිබුණ ඇප්ලිකේෂන් එක. පොඩියට තිබුණ ඇප්ලිකේෂන් එක. ජාතික ආණ්ඩුව ගැන ජාතික දිනය අමතමින් ජනාධිපතිතුමා ඊයේ කළ ප්‍රකාශය දේශපාලන වේදිකාවේ මේ වෙද්දිත් කතාබහට ලක් වෙලා. ඒ ගැන එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු දෙදෙනෙක් පළ කළ අදහස් මේ. ඊයේ ජනාධිපතිතුමා බොහොම සරට කතා කරා ජාතික ආණ්ඩුව පිළිබඳව. පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රී සංඛ්‍යාව අනුව තනි පක්ෂයකට යන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. ජාතික ආණ්ඩුවම එන්න ඕන බහුතරය ගන්න. ඒක නිසා තමයි ආණ්ඩුව ශක්තිමත්ව ගෙනියන්න තමයි රජය කල්පනා කරලා තියෙන මේක ජාතික ආණ්ඩුවකට යන්න ඕනේ. අද මේ ජාතික ආණ්ඩුව පිටවන්නේ අපි ව්‍යවස්ථානුකූලව ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. මම අහන්නේ රටක් අස්ථාවර කරනවාද රට ස්ථාවර කරනවාද කියලා තමයි කල්පනා කරන්න ඕන. පළාත් සභා මැතිවරණයක් එන්නේ නැද්ද? පළාත් සභා මැතිවරණයක් එන්න ඕන. පළාත් සභා මැතිවරණය අපි නෙමෙයි කල් දැම්මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක් හිටියේ. අපි කිව්වා පරණ ක්‍රමයට තියමු කියලා. ඒගොල්ලෝ කිව්වා සීමා නිර්ණය ඕන කියලා. සීමා නිර්ණය පරක් වුන නිසා තමයි පළාත් සභා මැතිවරණය පරක්. රටක් හදන්න යනකොට බාධා වීම තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ. ඒක අපි නැති කරන්නම අවශ්‍යයි. ප්‍රශ්න තියෙනවා. නමුත් ප්‍රශ්න වලට අපි මැදිහත් වෙලා බය නැතුව ක්‍රියාත්මක කරේ නැත්නම් කවදාක්වත් ඒ රටක් ඉදිරියට හදන්න බෑ. ඊයේ ජනාධිපති නිදහස් දවසේ කියලා දූෂණයෙන් තොර ගමනක් ඇති කරන්න ඕනේ කියලා. ඒ වචනේ ලේසි කියන්නේ. ක්‍රියාත්මක කරන්න බය නැතුව ඉදිරියපත් වෙන්න ඕනේ. ATM යන්ත්‍රවලින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පහුගිය කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මේ වන විට ඒ ආකාරයේ ජාවාරම්වල යෙදෙන සංවිධානාත්මක පිරිසක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තොරතුරු වාර්තා වෙලා. ඒ අනුව පසුගියදා යුක්‍රේන ජාතිකයෙකු ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ඔබේ ATM කාඩ් පතත් මේ වන විට මේ ජාවාරමට හසු වෙලාද? ATM යන්ත්‍රවලින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් වරින් වර රාජගිරිය කළුබෝවිල කොළඹ මිරිසාදී ප්‍රදේශ ගණනාවකින් වාර්තා වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් පෙරේදා පානදුර පොලිසියේද සහාය ඇතිව පානදුර නගරයේදී යුක්‍රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණා. මේ සම්බන්ධයෙන් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් තොරතුරු අනාවරණ කළා. ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් විශේෂයෙන්ම නයිජීරියානු ජාතිකයින් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත් වුණා. මේ විදිහට ATM යන්ත්‍රවලින් මුදල් වංචා කිරීමට ජාවාරම්කරුවන් පාවිච්චි කරන උපක්‍රම මොනවාද? ATM යන්ත්‍ර වලට අලවනවා ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. අපි නොදැනුවත්ව කාඩ් එක ඇතුල් කරොත් ඒ ඩිවයිස් එකෙන් ඒ කාඩ් එකේ තියෙන දත්ත රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් කරගෙන ඒ කාඩ් එකේ ඩුප්ලිකේට් කොපියක් ගහලා ඒකෙන් තමයි ගොඩක් වෙලාට ඔය සල්ලි ගන්න. ඒක ක්‍රමයක්. අනිත් එක මිනිස්සුන්ව නොමග යවනවා. විශේෂයෙන්ම බැංකුව වල නිවාඩු දවස් බලලා බැංකුවේ සේවකයෝ විදියට ඒ විදියට ඇඳ පැළඳගෙන ඒ මැෂින් ගාවට වෙලා මැෂින් රෙපෙයාර් කරන විදියට ඉඳලා ඊට පස්සේ මැෂින් එක චෙක් කරන්න කියලා අර සල්ලි ගන්න බලාපොරොත්තු වෙන මිනිස්සු
මිනිසුන්ගේ කාඩ් එක ඉල්ලනවා. ගොඩක් අය සල්ලි ගන්න තියෙන හදිසියට ඒගොල්ලෝ කාඩ් එක දෙනවා. ඒ දෙකෙන් එක ක්‍රමයකින් තමයි අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දත්ත ගන්නෙ. ATM කාඩ් පතක දත්ත ජාවාරම් කරුවන්ට හසු නොවී තබා ගන්නේ කොහොමද? අපි කාඩ් එකක් යන්ත්‍රයකට ඇතුල් කරන ඉස්සරින් පොඩක් අපි පරීක්ෂාකාරීව බලන්න වෙනවා. ඒ යන්ත්‍රයේ තියෙන අර පින් පෑඩ් එක උඩ මොකක් හරි දෙයක් නොපෙනෙන වගේ දෙයක් මොකක් හරි සංගවා තියෙනවද කියන එකත් කාඩ් එක ඇතුල් කරන කට ඕනට වඩා ඉස්සරහට ඇවිල්ලා තියෙනවද කියන එකත්. ඔතේ කටට තමයි අනිත් ඩිවයිස් එක අලවන්නේ. නැත්තම් අර පෑඩ් එක උඩ තමයි අලවන්නේ. නැත්තම් කැමරා සංගල තියෙනවා කීපෑඩ් එක උඩ පින් එක බලා ගන්න. එහෙම තියෙනවද කියලා බලලා තමන්ගේ කාඩ් පත පාවිච්චි කරන්න කියන එක තමයි ජනතාවට කියන්න තියෙන්නේ. තවත් සවිස්තරාත්මක පුවත් රැසක් අප සතුයි. ඊට පෙර ලබා ගන්නවා live at 10:30 පළමු විරාමය. වේයන්ගොඩ විනෝද උද්‍යානයේ අනතුරින් තුවාල ලැබූ දියණියත් මිය යයි. එයාලා චෙක් කරලා නෙමෙයි නංගිලා අම්මලා වනාගලා තියන්නේ. අද ඒකෙන් දුක්. This is live at 10:30. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගයි. ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව තව මන්ත්‍රීවරු ඡන්දය භාවිත කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කතාව වගේම තවත් පිරිස් ජාතික ආණ්ඩුව පිළිබඳව කියූ කතා අද කියන කතාවල. කියන කතා මේ ජාතික ආණ්ඩුව ගැන මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. මිත්‍රවරුනි, ඉදිරියේදී ගන්නා මේ තීරණවලදී ඇත්තටම අපි ලොකු අභියෝගයකට මුහුණ පාන්න වෙනවා. ජාතික ආණ්ඩුවක් හදන්න කර තිබෙන යෝජනාව ජාතික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියටම විහිළුවා. ඊයේ ජනාධිපතිතුමත් මේක ප්‍රතික්ෂේප කරානේ. ජනාධිපතිතුමා පොඩ්ඩක් ඉතින් දැන් මේ තරහ වෙලා ඉන්නේ අපිත් එක්ක. ඉතින් මම හිතන්නේ රටේ ඉදිරි ගමන ගැන කතා කරා නම් හොඳයි. ජාතික දිනේදී ආණ්ඩුව සම්බන්ධයෙන් වෙනම එක කතා කරලා කැබිනට් එකේ තැනක වගේ තමයි කතා කරන්න ඕනේ. ජාතික ආණ්ඩුව සෑදීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව කටයුතු කිරීම අතිගරු ජනාතුමාගේ වගකීමක් නිසා එතුමාට බලයක් තිබෙනවා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට. ආයිත් ජාතික ආණ්ඩුවක කතාවක් තියෙනවා. අදත් මට මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා ජාතික ආණ්ඩුවක් පිටවන්න යනවාද කියලා. වැඩක් කරන්න අවශ්‍ය නිවැරදි තීන්දුව ටික ගන්න අපි හැම වෙලාවෙම කැප වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයෙක් නම් ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුයි. පක්ෂව ඡන්ද පාවිච්චි කරොත් ඔවුන්ට විරුද්ධව පක්ෂ විදිහට විනය ක්‍රියාමාර්ග වලට අනිවාර්යෙන් අපි යනවා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය අද යලි සේවයේ පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ඇඳවීමට නියමිතයි. රේගු නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ඒ අනුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මියට හදිසි ස්ථාන මාරුවක් ලබා දීමට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය බදාදා සිටයි. එම වෘත්තීය ක්‍රියාමාර්ගයට වාප්පුලි පිකරුවන්, කන්ටේනර් රථ රියදුරන්, රේගු නියාමකීන් සහ තොග වෙළඳ සංගම්ද සහාය පළ කර තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් මේ ගැන අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. රේගු අධ්‍යක්ෂක ජෙනරාල් එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට ගෙන ඇති ආණ්ඩුවේ යුතුවක්කාරී තීරණය රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමට ලක් කර ඇති බව මේ කර සභාවට දැනටමත් දන්වා ඇති. මේ අතර කොළඹ කොටුව තොග වෙළඳසැල් ආශ්‍රිත ප්‍රදේශයේ අද දකින්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. ඒ අනුව කොළඹ පිටකොටුවේ තොග වෙළඳසැල් 300ක් පමණ අද වසා දමා තිබුණා. ගම්පහ නයිවල පැත්තේ ළමා විනෝද උද්‍යානයක සිද්ධ වූ අනතුර පිළිබඳව තොරතුරු අප ඔබට ඊයේ දිනේදී වාර්තා කළා. එහිදී එම අනතුරට ලක් වූ මව මිය ගියා. ඒ වගේම එහිදී තුවාල ලැබූ දියණියත් අද වන විට මිය ගිහිල්ලා. වේයන්ගොඩ නයිවල පිහිටි පෞද්ගලික ළමා උද්‍යානයක
මේ බූවල්ලා යන්ත්‍රයේ අසුනක් ගැලවී අනතුරක් සිදු වුණේ ඊයේ පෙරවරුවේදී. අතන මේගොල්ලෝ හිතේ නිකන් සිහිය නැතුව වැටලයි කියලා මේ පාක් එකේ ආයි ඉඳලා තියෙන්නේ. දුවලා ගිහින් මේ නෑනව ඉස්සුවා. උස්සනකොට මෙහෙන් කඩාගෙන හැලුණලු. මෙන්න කොන්ක්‍රීට් මේකක් තියෙනවා ඒකේ වැදිලා. දුවත් වැදිලා ඈතට ටිකක් විසියලා තියෙනවා. මගේ දරුවා අරන් ඵලයෝ මේවා නතර කරපියෝ කියලා කෑ ගහලා තියෙනවා ඉතින් අයියා. මේ ඇම්බුලන්ස් එකේ පැය භාගයක් තිස්සේ යතුරු නැති වෙලා හොයනවලු දැන් මේ යතුරු නැහැ. ඒ පැය භාගයක් ප්‍රමාද වෙලානේ එතකොට. අර ලේ සම්පූර්ණ බැහැලා තිබිලා එතකොට ඒ ළමයාගේ. කොහොමුණත් පසුව මව සහ දියණිය ගම්පහ රෝහලට ඇතුළත් කළත් ඒ වෙද්දී 48 හැවිරිදි මව ජීවිතෙන් සමගෙන තිබුණා. හිසට බරපතල විදිහට හානි වුණු 13 හැවිරිදි රශ්මි අර්ලිය දියණිය ගම්පහ රෝහලෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත් කළත් එහි වෛද්‍යවරුන් පැවසුවේ ඒ වෙද්දී දියණියගේ මොළය අප්‍රාණිකව පැවතියා කියලයි. ඒ අනුව දියණියට ප්‍රතිකාර කළාට තේරුමක් නැහැ කියලා වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් පසු ඒ අය ඇයව නැවත ගම්පහ රෝහලට මාරු කළා. පසුව එම දියණිය අද පෙරවරුවේ මිය ගියා. සිද්ධියට හේතු වූ නයිවල පෞද්ගලික ළමා උද්‍යානයේ හිමිකරු කළමනාකරු ඇතුළු 6 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අතර අත්අඩංගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පස්වරුවේ එම ළමා විනෝද උද්‍යානය తాවකාලිකව වසා දැමීමටද නියෝගයක් නිකුත් කළා. අත්අඩංගුවට එම පිරිස ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අත්අඩංගල අධිකරණය අද නියෝග කළේ. අපේ මුළු ගමම එකතු වෙලා යනවා අපිට මේ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වුන් නැත්නම් අපි යනවා යන්න පුළුවන් උපරිම තැනට යනවා ඕක වහන තැනට වැඩ කරනවා. අපි යලිත් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව තවත් පුවත් රසක් බලාපොරොත්තු වන්න. උපන් ගමන් නිවුන් බිලිඳුන් මැරූ මව පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගයි. නිලධාරීන් බඳවා ගැනීමේදී සිදුව ඇති අසාධාරණ සහ නිලධාරීන්ට කළ බලපෑම් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් අද සිට විසිරුවා හැර තිබෙනවා. රටම කෙටියෙන් වසර 41ක සේවා කාලයකින් පසු අද විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා අනදින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාට තවත් වසරක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා යටතේ පසුගිය මාස 6ක කාලය තුල පමණක් අත්අඩංගුවටගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 798ක්. හෝමාගම පිටිබන් ප්‍රදේශයේදී උපන් විගස නිවුන් දරුවන් දෙදෙනෙකු ඝාතනය කළ මවක් හෝමාගම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාර කාන්තාව දරු උපතින් පසු අධික රුධිර වහනය හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී ඇය දරු උපතක් සිදු කර තිබෙන බව වෛද්‍යවරුන්ට අනාවරණය වුණා. පසුව ඇය කළ පාපොච්චාරණයකට අනුව හෝමාගම පොලිසිය ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලිතින් කවරවල දමා ඇඳයට සඟවා තිබූ බිලිඳු මල සිරුරු සොයා ගැනීමට හැකි වුණා. 37 හැවිරිදි සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ රාජකාරියේදී සිටියේදී බෝම්බ ප්‍රහාරයෙන් මියගිය මේජර් වසන්ත රාජගුරු මහතාගේ දේහය අද උදෑසන පොළොන්නරුව පුලස්තිගම පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පොළොන්නරුව පුලස්තිගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොල්පිටිගම රාවා ඇල්ල ප්‍රදේශයේ පදිංචි සැරයන් සමන්ත විජේකුමාර මහතාගේ දේහයද නිවසට බහර දුන් අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතුද අනිද්දා සිදු කිරීමට නියමිතයි. හැටන් කොටගල ශ්‍රීපාද විද්‍යාපීඨයේ මුළුතැන්ගේ තාවකාලිකව වසා දැමීමට කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අද පියවර ගත්තා. ඒ මුළුතැන්ගේ අපිරිසිදුව පවත්වාගෙන යන බවට අභ්‍යාසලාභීන් කළ පැමිණිල්ලකින් පසු ඒ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. මුළුතැන්ගේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙක් විසින් පවත්වාගෙන යන අතර මීට පෙරද එය අපිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවවාද කර තිබෙනවා. එළඹෙන දකුණු අප්‍රිකානු තරඟ සංචාරයේ ටෙස්ට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයෙන් නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ දිමුත් කරුණාරත්නටයි. එමෙන්ම මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් සිව් දෙනෙකු කැඳවා තිබීමත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සහභාගී වන අවසන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා හෙට දිනේදී දකුණු අප්‍රිකාව බලා පිටත් යාමට නියමිතයි. මේ තරගාවලියේදී ටෙස්ට් තරග දෙකකට, එක් දින තරග 5කට, 20 තරග 3කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අතර ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා. 17 දිනකකින් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නව නායකත්වයට පත් කර ඇත්තේ දිමුත් කරුණාරත්නයි. නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියෙන් ඉවත් කර ඇති අතර ඔහුට තීරම් කමිටුවෙන් උපදෙස් ලැබී ඇත්තේ යලි දේශීය තරග ක්‍රීඩා කර සුපුරුදු රිද්මයට පැමිණෙන ලෙසටයි. චන්දිමාල්ට අමතරව තවත් 6 දෙනෙකුට ටෙස්ට් සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර ඒ දිල්රුවන් පෙරේරා, රෝෂන් සිල්වා, සදීර සමරවික්‍රම, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාරයි. ඒ වෙනුවට මේ දිනවලදී පැවැත්වෙන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දක්වන ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, මොහමඩ් ශිරාස්, ලසිත් ඇඹුල් දෙනිය, මිලින්ද සිරිවර්ධන සහ කෞශල් සිල්වා ටෙස්ට් සංචිතයට කැඳවන්නටයි තේරීම් කමිටුව පියවරගෙන ඇත්තේ. ඇන්ජලෝ පෙරේරා පසුගියදා SSC ක්‍රීඩා සමාජය සමග පැවති තරගයේදී ඉනිම් දෙකේදීම ද්විත්ව ශතක දෙකක් වාර්තා කරන්න සමත් වූ අතර ඔහු ඉතිහාසයට එක් වුණේද එවැනි දක්ෂතාවයක් දැක්වූ ලොව දෙවෙනි ක්‍රීඩකයා ලෙසටයි. ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය සුව වී තිබුණත් ඔහු ටෙස්ට් සංචිතයට කැඳවන්නේ නැත්තේ එළඹෙන ලෝක කුසලානය ගැන අවධානය යොමු කරමින්. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වන්නේ දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන, කෞශල් සිල්වා, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ලක්ෂාන් සඳකැන්, මොහමඩ් ශිරාස් සහ ලසිත් ඇඹුල් දෙනිය. ආගම් අතර පවතින සංහිඳියාව ආගමික ඇදහීම් පුළුල් කරවීමේ අරමුණින් ඉස්ලාම් ධර්මයේ හදවත වූ අරාබිකරයට සැපත් වූ ප්‍රථම ශුද්ධෝත්තම පියතුමන්ගේ චාරිකාවේ තොරතුරුයි මේ. රෝමානු කතෝලික ඉතිහාසය තුළ පාප්තුමෙකු ඉස්ලාම් ධර්මයේ ජන්ම භූමිය වූ අරාබිකරයට සැපත් වූ ප්‍රථම වතාව සංකේතවත් කරමින් පළමුවැනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පැමිණ සිටිනවා. ආගමික ඇදහිම් සම්බන්ධ සමුළුවකට සහභාගී වීම සඳහා එහි පැමිණි පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ උපජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඩුබාහි පාලක දුරේද හොබෝන ෂේක් මොහමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් මහතා ඇතුළු මැති ඇමතිවරුන් විසින්. එක්සත් අරාබි රාජ්‍ය තුළ කිතුනුවන් දසලක්ෂයක් පමණ සිටිනවා. ඉතිහාසයේ ප්‍රථම වරට අරාබිකරයට සැපත් වූ මේ ආගමික නායකයා දැක බලා ගැනීමට කිතුනුවන් මෙන්ම ඉස්ලාම් ආගමිකයින්ද මහත් උනන්දුවකින් සූදානම්ව සිටියා. අද සවස ෂේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී පාප්තුමන් පැවැත් වූ දේව මෙහෙට 1,35,000ක කිතුණු සහ ඉස්ලාම් බැතිමුතුන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් at 10:30 තුලින් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තුලින්. ඔබට සුබ රාත්‍රියක්.